අයිබෝන් කියලා පිළිගන්නවා SL Tax Solution YouTube channel එකට. අද මම අරගෙන ආවා 2020 වර්ෂයේ තනි පුද්ගල ආදායම් වාර්තාව කොහොමද සම්පූර්ණ කරන්න කියලා ඔයාලට නිවැරදිව කියලා දෙන්න වීඩියෝ එකක්. මම ගොඩාක් වීඩියෝ කරලා තියෙනවා tax සම්බන්ධව. ඔයගොල්ලන්ට මගේ YouTube channel එකේ මෙන්න මෙතන දැක්වෙන videos කියන ටැබ් එකට ගිහිල්ලා search කරලා බලන්න පුළුවන්. videos ගණනාවක් තියෙනවා. ඒකට ඔයාලට පරණ වීඩියෝ බලලා දැනුම ලබා ගන්න පුළුවන්. බදු සම්බන්ධ උනන්දුව දක්වන කෙනෙක් නම් ඔබ ඒ වගේම මගේ SL Tax Solution Facebook page එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වැදගත් post ඒ කියන්නේ වීඩියෝ මගින් නොකියන සමහර post මගින් මම කියන අත්‍යවශ්‍ය තොරතුරු බදු සම්බන්ධ documentation part එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙත් followers ලා 1000කට වඩා ඉන්නවා. ඒ වගේම මගේ website එකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් SL Tax Solution website එකට Google My Business එකේ ඒකේ reviews තියෙනවා. ඒ වගේම මගේ contact details අපේ සපයන සේවාවන් මොනවද ඒ දේවල් අපි හරහා කරගන්නේ කොහොමද කියලා ඔයාලට ඩීටේල්ස් එතනින් ලබා ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. එතකොට දැන් ඔයාලට මෙතන දිස්සෙන්නේ 2020-21 තක්සේරු වර්ෂයේ තනි පුද්ගල ආදායම් වාර්තාව. මේකේ මූලික වාර්තාවේ ප්‍රධාන පිටු දෙකක් තියෙනවා. section 1 එක සහ section 2 එක යටතේ. එතකොට මේ section 1 එක සහ section 2 එක මම කියලා දෙන්නම් ඔයාලට. එතකොට මේ main return එක පුරවන්නේ මෙන්න මේ schedules එකේ ඉඳලා 10ක් අපිට තියෙනවා. ඒක උපලේඛන 10ක්. ඒ 10 සම්පූර්ණ කළා තමයි main return එක පුරවන්නේ. ඊට අමතරව පත්කම් බැරකම් ප්‍රකාශයක් තියෙනවා. ඒකේ පිටු දෙකකින් යුක්තයි. ඒකෙත් declaration part එකක් තියෙනවා. එතකොට මේ වත්කම් බැරකම් ප්‍රකාශය ගිය වසරේ මම කියලා දීපු වීඩියෝ එකේ තියෙනවා 19 20 තක්සේරු වර්ෂයේ ආදායම් වාර්තාව පුරවන වීඩියෝ එකේ ඕගොල්ලෝ ඒක බලන්න මම ලින්ක් එක දාන්නම් පල්ලෙහා. ඒතකොට මේක නිවැරදිව පුරවන්න හැකියාවක් ලැබෙනවා. අපි එහෙනම් බලමු කොහොමද උපලේඛන සම්පූර්ණ කරලා මේන් රිටර්න් එක පුරවන්නේ කියලා. ඒකට මම උදාහරණයක් භාවිතා කරනවා. මේ තියෙන 2021 වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබා දීලා තියෙන උදාහරණ තුනක් තියෙනවා. ඒකෙන් පළවෙනි උදාහරණය තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. දෙක තුන උදාහරණ ඔයගොල්ලෝ බලන්න මොන හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න. එතකොට මෙතන example 1 එකේ තියෙනවා රුවන් කියන එක්කෙනා CFO ABC කම්පැනියේ. එයාට 2020-21 තක්සේරු වර්ෂය තුලදී මේ පහත ආදායම් ලැබිලා තියෙනවා. එතකොට employment income එක ලක්ෂ 55ක් තියෙනවා. He has not given his consent to deduct APIT. එතකොට APIT එක සම්බන්ධව වීඩියෝ එකක් කරලා තිනවා. ඔයගොල්ලන්ට දැන් මෙතන දිස් වෙනවා වීඩියෝ එක. ඔයාලට පල්ලෙහා විස්තරෙත් දාන්න description එකේ දාන්නම් මම අදාළ වීඩියෝ එකේ link එක ඔයගොල්ලෝ ඒක බලන්න. එතකොට APIT ගැන ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. එතකොට consent එක දීලා නැති නිසා මෙතන එයාගේ APIT එක deduct කරලා නැහැ. එතකොට gross income එක තමයි ඒ තියෙන්නේ. ඊට පස්සේ interest income එක ලක්ෂ 22යි. ඒකටත් advance income tax අඩු කරන්න consent එක දීලා නැහැ. එතකොට ඒ නිසා මේ අවස්ථා දෙකේදීම යාට ටැක්ස් අඩු කරලා නැහැ. එතකොට දල ආදායම තමයි මේ දෙකේම අපිට දැක්වෙන්නේ ලක්ෂ 55ක් සහ ලක්ෂ 22ක්. ඒ වගේම බිස්නස් ඉන්කම් එක තියෙනවා. අදාළ වියදම් අඩු කළ පසු ලක්ෂ 10යි. ඒ කියන්නේ 1 මිලියන්. මෙතන මම දීලා තියෙනවා and business loss කියලා. කියන්නේ allowable expenses සහ business loss එකක් තියෙනවනේ. ඒක අඩු කරාට පස්සේ තමයි මේ 1 මිලියන් ලැබෙන්නේ. ඒ කියන්නේ accessible income එක නැත්නම් adjusted profit එක තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන මම loss එකත් ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒක නිසා තමයි මම මෙතන highlight කරලා ඔයගොල්ලන්ට දක්වලා තියෙන්නේ. business loss එකත් adjust කරන හැටි මම ඔයගොල්ලන්ට schedule 10 එකේදී කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න ඔයගොල්ලෝ එක. ඊට පස්සේ මෙතන කියනවා employment income එක කෑෂ් නන් කෑෂ් බෙනිෆිට් කියන දෙකෙන්ම යුක්ත වෙනවා. ඒ කියන්නේ නන් කෑෂ් බෙනිෆිට් කියලා කියන්නේ මුදලින් නොවන දේවල්. ඒ කියන්නේ නිල වාහනයක්, නිල නිවසක්, ඒ කියන්නේ ආයතනෙන් ඇඳුම් පැළඳුම් දීලා තිනවා නම් සේවකයන්ට ඒවා නන් කෑෂ් බෙනිෆිට් යටතට වැටෙනවා. ඒතකොට ඕගොල්ලෝ ඒක අදාළ මොනවද කියලා ඇපිට් වාර්තා පුරවන වාර්තාවේදී වීඩියෝ එක මම කර ඇපිට් එක සම්බන්ධ ඒකෙදි මම කියලා දුන්නා. ඊට පස්සේ හෙල්ත් එක්ස්පෙන්සස් 2,75,000ක් ෂෙයාර්ස් මිලදී ගන්න ලක්ෂ 6ක් සහ ස්කූල් ෆීස් දරුවන්ගේ ඉස්කෝල ගාස්තුවට ලක්ෂ 5කුත් වියදම් දරලා තිනවා අදාළ තක්සේරු වර්ෂය තුලදී. ඒ වගේම අපේක්ෂා රෝහලට රජයට පරිත්‍යාගයක් කරලා තිනවා රුපියල් ලක්ෂයක්. ඒතර මේක සුදුසුකම් ලබන ගෙවීමක්. මේ රුපියල් ලක්ෂය සම්පූර්ණයෙන්ම අඩු කරන්න ඉඩ දෙනවා රජයට කරන පරිත්‍යාග. ඒ වගේම එයා රුපියල් 80000 බැගින් කාර්තුවකට රුපියල් 80000 බැගින් quarterly payment self assessment tax payment කරලා තිනවා. ඔන්න ඔය ටික තමයි අපේ ගණනේ තියෙන්නේ පළවෙනි උදාහරණේ. අපි බලමු මේක කොහොමද ආදේශ කරලා අපේ බදු වගකීම ගණනය කරන්න කියලා.
ඒතර මෙතනට අපි આવොත් මේ තියෙන්නේ අපි බදු වගකීම ගණනය කිරීම. ඒතකොට ඒ යටතේ අපි දීලා තිනවා එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක ලක්ෂ 55යි. ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එක ලක්ෂ 22යි. ඔයාලට මෙතන පේනවා ඇති. මෙතන උදාහරණ තියෙනවා ලක්ෂ 55ක් සහ ලක්ෂ 22ක්. ඒ වගේම බිස්නස් ඉන්කම් එක දීලා තිනවා ලක්ෂ 10ක්. ඒ ලක්ෂ 10 මම කිව්වා ඔයාලට මම ගත්තේ ටැක්ස් ලොස් එකක් තියෙනවා නම් ඒකත් අඩු කරලා, මොකද මෙතන allowable expenses අඩු කරලා තියෙනවා කියලා විතරයි කියලා තියෙන්නේ. ඒතකොට මේ තුනේම එකතුව accessible income එක, total accessible income එක ලක්ෂ 87යි. employment income එක, investment income එක, ඒ වගේම business income. අද income එකක් තියෙනවනේ ඒකත් මෙතනට ගන්න පුළුවන්. මේ ගානේ අද income එකක් නැහැ. එතකොට accessible income එක ලක්ෂ 87යි. මිලියන 8.7යි. මේකෙන් අපි අඩු කරනවා රිලීෆ් ටික. ඒතකොට රිලීෆ් ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. මෙතන තියෙන්නේ දෙකයි. expenditure relief එකයි personal relief එකයි. මීට අමතරව rent income එකක් තියෙනවනේ 125ක rent එකට relief එකක් ගන්න පුළුවන්. එතකොට rent income එකක් මෙතනදී නැති නිසා expenditure relief එක සහ personal relief එක තමයි මෙතන අරන් තින්නේ. එතකොට expenditure relief එක යටතේ 2,75,000කුත් 6 ලක්ෂයකුත් ලක්ෂ 5කුත් මෙතන දක්වලා තියෙනවා. ඒක අපිට ගානේ දීලා තියෙනවා. health expenses 2,75,000යි, shares වලට ලක්ෂ 6ක් වියදම් කරලා තිනවා. දරුවන්ගේ ඉස්කෝල වියදම් වලට ලක්ෂ 5යි. ඒතර මේ තුනේ එකතුව 13,75,000ක් වෙනවා. නමුත් අපිට වසරකට ඉඩ දෙන්නේ ලක්ෂ 12යි. ඒතර ලක්ෂ 12ක උපරිමයකට යටත්ව අපිට අඩු කරන්න පුළුවන්. උපරිම ලක්ෂ 12යි. ඒ නිසා 13,75,000ක් වියදම් දරලා තිබුණත් ලක්ෂ 12ක් තමයි අපි මෙතන වියදම් විතර අඩු කරන්නේ. ඊට පස්සේ personal relief එක සෑම වසරකම තනි පුද්ගලයෙක්ට මිලියන 3ක් නැත්නම් ලක්ෂ 30ක් හිමි වෙනවා. ඒක තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඉන්න අනතුරු අපිට අඩු කරන්න පුළුවන් qualifying payment. ඒතර qualifying payment සහ අදාළ රිලීෆ් ටික මේ accessible income එකෙන් අඩු කරාම අපිට ලැබෙනවා taxable income එක. ඒතර මෙතන qualifying payment කියලා ලක්ෂයක් අඩු කරලා තියෙනවා. අපේක්ෂාරෝහලට සිදු කර පරිත්‍යාග. ඒතර ඔයාලට දැන් පේනවා ඇති මෙතන මිලියන 3 personal relief එකයි, ඒ වගේම expenditure relief එකයි, qualifying payment එකයි තුනම අඩු කරලා තියෙනවා. ඒ තුනම අඩු කරාම අපිට ලැබෙනවා ලක්ෂ 44ක්. ඒතර මේ තියෙන්නේ ලක්ෂ්‍ය අපේක්ෂාරෝහලට අපි පරිත්‍යාග කරපු උදාහරණ තියෙන. එතකොට මේ accessible income එකෙන් අදාළ relief ටිකයි qualifying payment ටික අඩු කරාම taxable income එක ලක්ෂ 44ක් අපිට ලැබෙනවා. මේ ලක්ෂ 44 තමයි taxable income එක. ඒකෙන් මුල් ලක්ෂ 3ට 106ක් අපි tax එක ගණනය කරන 1,80,000ක්. ඊට පස්සේ ලක්ෂ 3ට 112ක්, ලක්ෂ 30ට 112ක්. නමුත් ලක්ෂ 30ක් නැහැ. ලක්ෂ 14යි තියෙන්නේ. ඒ නිසා 112 ඒ ඉතිරි ලක්ෂ 14ට අපි ගණනය කරනවා. එතකොට ඊටත් පස්සේ ඉතිරියක් තිබුණොත් තුන්වෙනි ලක්ෂ 30ට 118ක් වශයෙන් තමයි යන්නේ. ඒතර මේකේ දෙවෙනි ස්ටෙප් එකෙන් නවතිනවා. ඒකට 112ක 1,68,000. ඒතර මේ දෙකේම එකතුව 3,48,000යි total tax payable එක. එතන මේ 3,48,000 අපිට ගෙවන්න වෙන්නේ නැහැ. අපි එකෙන් අඩු කරනවා ඉන්ස්ටෝල්මන්ට් ගෙවපුවා. 80,000 බැගින් මෙයා ඉන්ස්ටෝල්මන්ට් 4ක් ගෙවලා තිනවා. එතකොට මේ 80,000 බැගින් ගෙවපු ඉන්ස්ටෝල්මන්ට් 4 3,20,000ක් තියෙනවා. total tax payable payment එක. එතකොට 3,48,000න් 3,20,000 අඩු කරාම balance tax payable එක වෙන්නේ 28,000. එතකොට 3,48,000ක් වුණත් අපේ tax liability එක අපි ගෙවපු tax credit ටික අඩු කරාම අපිට හම්බ වෙනවා ඉතුරු balance එක. එතකොට දෙක තුන උදාහරණ ඔයාලා බලන්න. මේකේ තියෙන දෙක තුන උදාහරණත්. නමුත් දැන් මම කියලා දෙන්නේ පළවෙනි උදාහරණේ විතරයි. ඒතර පළවෙනි උදාහරණේ දැන් මේ කම්පියුටේෂන් එක අපි කොහොමද බලමු රිටර්න් එකට සම්බන්ධ කරගෙන රිටර්න් එක පුරවන්නේ. ඒතර මම මොකෝ උපලේඛන සම්පූර්ණ කරන්න ඕන කියලා මේ රිටර්න් එක පුරවන්න කලින් මේන් රිටර්න් එක පුරවන්න කලින් අපි යමු පළවෙනි උපලේඛනෙට. මේ තියෙන්නේ පළවෙනි උපලේඛනේ employment income. ඒතර මේ උපලේඛනවල අපේ ටින් අංකය අනිවාර්යෙන් දාන්න ඕනේ හැම උපලේඛනයකම. මොකද ඒක අපි අතින් පුරව ගන්න ඕනේ. මෙතන ඔයගොල්ලෝ ටින් නම්බර් එක හැම උපලේඛනයකම දාන්න මතක තියාගන්න. මේන් රිටර්න් එකේ විතරයි නමයි ටින් අංකයයි print වෙලා එන්නේ. ඒ නිසා උපලේඛනේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ ටින් නම්බර් එක ඔයගොල්ලෝ අතින් enter කරන්න ඕනේ. එතකොට මේකේ detail of employment income කියලා තියෙනවා. ඒක යටතේ පළවෙනි table එකේ තියෙන්නේ අපේ employment income එක. එතකොට AB කියලා මෙතන දෙකක් තියෙනවා. AB කියන්නේ primary සහ secondary employment එක. ඒ කියන්නේ primary employment එක, B කියන්නේ secondary employment. එතකොට මෙතන මෙයාට employment income එකක් තියෙනවා හම්බ වෙලා ABC කියන කම්පැනියෙන්. එතකොට කම්පැනි නම දාන්න ඕනේ, ටින් අංකේ දාන්න ඕනේ, අදාළ employee එකේ. ඊට පස්සේ remuneration එක මෙතන දාන්න ඕනේ. එතකොට අපේ උදාහරණේ අපිට දීලා තියෙනවා employment income එක ලක්ෂ 55ක් කියලා. ඒ ලක්ෂ 55 තමයි මෙතන remuneration කියන තැන දාලා තින්නේ. අදාළ ආයතනයේ නමක් දාලා පෙන්නලා තින්නේ. මේ උදාහරණේ තියෙනවා මෙයා ABC කියන කම්පැනියේ
CFO විදිහට කටයුතු කරනවා කියලා මේ රුවන් කියන පුද්ගලයා. ඒතොර ඒක නිසා තමයි ABC කම්පැනි කියලා අතන දාලා තියෙන්නේ. ඊට පස්සේ ටින් අංකේ දාගන්න ඕනේ අදාළ එම්ප්ලොයිගේ. ඔයගොල්ලෝ බලලා ඉවරලා ඒ විදිහට මෙතන පුරවන්න පුළුවන් ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට් එක සහ සෙකන්ඩරි එම්ප්ලොයිමන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ අපි ටෝටල් රෙමියුරේෂන් එක 105 කොටුවට ගන්නවා. 155මයි ඉන්නේ. ඊට පස්සේ දෙවෙනි ටේබල් එක මෙතන තියෙනවා අපේ ටර්මිනල් බෙනිෆිට්. ඒතකොට ටර්මිනල් බෙනිෆිට් ප්‍රයිමරි සෙකන්ඩරි එම්ප්ලොයිමන්ට් එකට තියෙනවා නම් අපිට මේ වගුවට දාගන්න පුළුවන්. ඒතකොට ඇපිට් සම්බන්ධව කරපු වීඩියෝ එකේ තියෙන ටර්මිනල් බෙනිෆිට් සම්බන්ධව. ඒතකොට ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න. ඒතකොට ඔයගොල්ලන්ට ඒක සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන්. මම අදාළ ගැසට් නිවේදන සර්කියුලර්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ සම්බන්ධව තවදුරටත් ඉගෙන ගන්න කෙනෙක්ට ඉගෙන ගැනීම සඳහා. ඒතකොට දැන් මේකේ අපි ටෝටල් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකයි ටර්මිනල් බෙනිෆිට් දෙකේ එකතු අපි අරගෙන තිනවා. පහලට 111 කොටුවට. ඔයාලට පේනවා ඇති. ඒතකොට මේකේ රෙමියුරේෂන් එකක් විතරක් තියෙන නිසා 155ම තමයි ටෝටල් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක වෙන්නේ. ඒතකොට මේ ටෝටල් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක අපි එන්ටර් කරන්න ඕනේ මේන් රිටර්න් එකේ 10 කියන කේජ් එකට. ඒතකොට මේන් රිටර්න් එකේ 10 කියන කේජ් එකට මේ 111 කොටුවෙන් එන අගය අපි එන්ටර් කරන්න ඕනේ. එතකොට තමයි මේක සම්පූර්ණ වෙන්නේ. එතකොට දැන් අපි බලමු එහෙනම් මේන් රිටර්න් එකට ගිහිල්ලා මේක එන්ටර් කරන විදිය. මේ තියෙන මේන් රිටර්න් එක. එතකොට මේන් රිටර්න් එකේ රෙසිඩන්ට් නන් රෙසිඩන්ට් කියලා කොටස් දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ මෙතනට හරිය ලකුණ දාගන්න ඕනේ අදාළ කැටගරි එකට. ඊට පස්සේ මෙතන ටින් අංකය සහ නම ලිපිනය මුද්‍රණය වෙලා එනවා. එතකොට මේකේ මේන් රිටර්න් එකේ සෙක්ෂන් 1 සෙක්ෂන් 2 කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ සෙක්ෂන් 1 එකේ තමයි අපි මේ ඉන්නේ. ස්ටේට්මන්ට් ඔෆ් ටැක්ස් කැල්කියුලේෂන් කියන එක. ඒ අර්ථේ පාර්ට් එකේ තියෙනවා ඉන්කම් ලයබල් ටු ටැක්ස්. එතකොට මේකේ තියෙනවා ඔයාලට පේනවා ඇති ඉන්කම් සෝසස් 4. එතකොට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක මේ තියෙන්නේ කේජ් 10 එක 155 මම දාලා ෂෙඩියුල් 1 එකෙන් ආපු අගය. ඔයාලට පැහැදිලි වෙනවා ඇති. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් පහලට ඇවිල්ලා මේකේ තියෙනවා තව දුරටත් exempt income. exempt income තියෙනවා නම් ඔයාලට මෙතන දාන්න පුළුවන් exempt income මොනවද කියලා මේ ගයිඩ් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. අදාළ exempt income මොනවද කියලා ඒක ඔයගොල්ලෝ ෆලෝ කරන්න. ඒතර 210 කියන කේජ් එකේ මේන් රිටර්න් එකේ අපිට exempt income තියෙනවා නම් ඒක එකතුව එන්ටර් කරන්න පුළුවන්. එතකොට අපි ගිහිල්ලා බැලුවොත් මේන් රිටර්න් එකට 210 කේජ් එකට මේ යටම තියෙන්නේ exempt income 210 කේජ් එකේ ඔයාලට එන්ටර් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉන්න අනතුරු අපි යන්න ඕනේ schedule 2 එකට. schedule 2 එක කියලා කියන්නේ business income. එතකොට business income එක මූලික වශයෙන් කොටස් තුනක් තියෙනවා. sole proprietorship ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ trust එක. එතකොට මේ තුන යටතේ තමයි අපිට අපේ business income එක දාන්න තියෙන්නේ. මෙතන මම දාලා තියෙනවා 1 million business income එකක්. ඒ කියන්නේ අලාභ අඩු කරාට පස්සේ. එතකොට මේක තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා අපි උපකල්පනය කරනවා කියලා නෑ. හවුල් ව්‍යාපාරයක්ද මොකක්ද කියලා. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයට තේ මම මේක එන්ටර් කරනවා 1 million නැත්නම් ලක්ෂ 10. එතකොට මෙතන nature of business එක දාගන්න ඕනේ. ඒ වගේම activity code එක දාගන්න ඕනේ. මේ activity code එක මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. මේක මම description එකේ දාන්නම් activity code එක උඩ download කරගන්න. අදාළ activity code එක බලලා ඒක නිශ්චිතව එතන පුරවන්න ඕනේ. එතකොට මේක වෙබ්සයිට් එකේ තියෙනවා IRD වෙබ්සයිට් එකේ මම link එක පල්ලෙහා දාන්නම් download කරගන්න ඕගොල්ලන්ට. ඒ ආකාරයට මෙතන activity code එක දාලා nature of business එක දාලා profit එක දාන්න ඕනේ. ඊට පස්සේ ටෝටල් එක 204 කේජ් එකට ගන්න ඕනේ තනි පුද්ගල ව්‍යාපාරවල. ඊට පස්සේ හවුල් ව්‍යාපාරවල තියෙන ආදායම් තියෙනවා නම් මෙන්න මේ කොටස සම්පූර්ණ කරන්න ඕනේ. activity code එක, partnership name එක, TIN අංකය, gain එක, profit එක දාලා trust එකත් එහෙමයි. ඊට පස්සේ ටෝටල් එක අපි ගන්නවා 215 කේජ් එකට තනි පුද්ගල ව්‍යාපාරය, හවුල් ව්‍යාපාරය සහ trust එක එකතුව 1 million නැත්නම් ලක්ෂ 10ක්. ඒක අපි main return එකේ 20 කියන කේජ් එකට එන්ටර් කරනවා. එතකොට main return එකේ මෙතන තියෙන 20 කේජ් එක business income schedule 2 එකෙන් එන එක. ඒක තමයි මෙතන එන්ටර් කරලා තියෙන්නේ ලක්ෂ 10. ඔන්න ඔය ආකාරයට තමයි ඒතර business income එක එන්ටර් කරන්නේ. එතකොට මෙන්න මේ business income එක ලක්ෂ 10. මම ඔයාලට කිව්වා හැදිලා තියෙන්නේ business loss මොන හරි තියෙනවා නම් ඒවත් අඩු කරලා පස්සේ. එතකොට මෙතන තියෙන්නේ allowable expenses විතරක් අඩු කරලා කියලා. නමුත් මම ඔයාලට business loss එකක් කොහොමද එන්ටර් කරන්න කියලා දෙන්න ඕන නිසා business loss එකත් මම මෙතනදී කියලා දෙනවා. එතකොට අපි business loss එක එන්ටර් කරන්නේ schedule 10 එකේ අවසාන schedule එක මේ තියෙන්නේ loss adjustment schedule එක. එතකොට මේකට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේ loss එක මේකේ ගලපන්නේ කියලා. එතකොට මේකේ තියෙනවා කොටස් කීපයක් අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ business loss එක 1 million එක අපි අනිවාර්යෙන් මේ මෙතන
බිස්නස් ඉන්කම් එක 1 මිලියන් අරන් තියෙන්නේ බිස්නස් ලොස් එක අඩු කරලා. එතකොට මෙතන අපි පේනවා ඇති පාර්ට් 1A 1B පාර්ට් 2 පාර්ට් 3 කියලා කොටස් හතරක් තියෙනවා. එතකොට මේ පාර්ට් 1A එකේ තියෙන්නේ ලික සම්බන්ධව පාර්ට් 1B තියෙන්නේ ප්‍රෝග්‍රෙසිව් රේට් එක. ඒ වගේම ඔයාලට පේනවා ඇති 1 ඉඳන් 6 වෙනකම් මේ හැම එකේම තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 6ක් වෙනකම් ලොස් එක එලෝ කරන්න පුළුවන්. එතකොට මෙතන මම පාර්ට් 1AB ප්‍රෝග්‍රෙසිව් රේට් එක යටතේ මෙතන ලොස් දෙකක් දාලා තිනවා 18 19 50යි 19 20 2,50,000යි 20 21 කියන්නේ මේ අදාළ වර්ෂය ඒකේ ලොස් එකක් නැහැ ප්‍රොෆිට් එක ගන්න තියෙන්නේ 1 මිලියන්. එතකොට මෙතන 50,000ක් තියෙනවා 50,000යි ලොස් එක මම ක්ලේම් කරලා තිනවා. ඔයාලට පේනවා ඇති මෙතන අඩු කරලා තිනවා deduction loss from profit of year of assessment 20 21කින් 50,000ක් ප්‍රෝග්‍රෙසිව් රේට් එකටත් 19 20 2,50,000 ප්‍රෝග්‍රෙසිව් රේට් එකට අඩු කරලා තිනවා. ඒ කියන්නේ ලක්ෂ 3ක් ලොස් එක මම අඩු කරලා තිනවා. ඒ කියන්නේ ටෝටල් ලොස් එක ටෝටල් ඩිඩක්ෂන් එක 50,000කුයි 2,50,000කුයි ලක්ෂ 3ක් මෙතන අඩු කරලා තිනවා. ඒ කියන්නේ ලොස් එක අඩු කරන්න කලින් ගේන් එක ලක්ෂ 13යි. ලක්ෂ 3ේ ලොස් එකත් අඩු කරාට පස්සේ තමයි අදාළ ඇසෙසබල් ඉන්කම් එක හම්බුනේ ලක්ෂ 10ක් විදියට. ඒ කියන්නේ 1 මිලියන් විතර. කියන්නේ ලක්ෂ 13ක් තිබුණා. ලක්ෂ 13න් ලොස් එක අඩු කරා ලක්ෂ 3ක්. ඊට පස්සේ තමයි ලක්ෂ 10ක් මෙතන අපිට ලැබුණේ. ඒ ලක්ෂ 10 තමයි මෙතන ෂෙඩියුල් 2 එකේ අපි එන්ටර් කරන්නේ බිස්නස් ඉන්කම් යටතේ. ඒතකොට ලොස් එකත් ගැලපුවාට පස්සේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මම හිතන්නේ. එතකොට ඔන්න ආකාරයට තමයි ලොස් එක ඇඩ්ජස්ට් කරන්නේ. ඊට පස්සේ XM ඉන්කම් එකක් තියෙනවා නම් අපිට ඒක 210 කේජ් එකේ එන්ටර් කරන්න පුළුවන්. මේ බිස්නස් එකේ XM ඉන්කම් එකක් තියෙනවා. ඒකත් ගයිඩ් එකේ තියෙනවා. ඇග්‍රිකල්චර් වගේ බිස්නස් තියෙනවා නම් XM ඉන්කම් ඒවා දාන්න පුළුවන්. ඊට පස්සේ අපි ෂෙඩියුල් 3 එකට එනවා. ෂෙඩියුල් 3 එකේ තියෙන ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක. ඒතොර ඒකේ අපිට තියෙන ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එකක්. ඒතොර ඒක අපිට දාගන්න පුළුවන්. ඒතොර මෙතන මම දාලා තියෙනවා ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එක. අපිට ගානේ දීලා තියෙන ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එකක් තියෙනවා කියලා ලක්ෂ 22ක. ඒ ලක්ෂ 22 තමයි අපි ෂෙඩියුල් 3 එකේ දාන්නේ. එතකොට ලක්ෂ 22 අපි දානකොට ඒකෙත් අපි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ ඇක්ටිවිටි කෝඩ් එක. එතකොට මෙතන ඇක්ටිවිටි කෝඩ් එක මම දාලා තිනවා 03121 කියලා. එතකොට ඒක අපිට හොයාගන්න පුළුවන්. මෙතන තියෙන ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එකට අදාළ වෙන්නේ 03121 ලෝකල් ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එක. එතකොට ඉන්ට්‍රෙස්ට් කියලා අපි දානවා type of income එක ලක්ෂ 22 දානවා. ඒ ආකාරයට කැපිටල් ගේන් එකක් තියෙනවා නම් ඩිවිඩන්ඩ් එකක් තියෙනවා නම් ඒකත් දාන්න ඕනේ මෙන්න මෙතන. ඊට කැපිටල් ගේන් එකට 10%ක ටැක්ස් රේට් එකක් තමයි කම්පියුටේෂන් එකේදී අදාළ වෙන්නේ. ඒක මතක තියාගන්න. ඒවත් තියෙනවා නම් අපි මෙන්න මේ අද දැන් පාර්ට්නර්ෂිප් or trust කියන තැන ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් කියන තැන ඒ කියන මේ අදාළ ටේබල් එකේ තමයි දාන්න ඕනේ කැපිටල් ගේන් එකයි ඩිවිඩන්ඩ් එක. ඒතකොට ලක්ෂ 22යි ටෝටල් එක. පාර්ට්නර්ෂිප් එකක් තියෙනවා නම් මේ දෙවෙනි B කියන ටේබල් එකේ ඔයගොල්ලෝ දාන්න පුළුවන්. ට්‍රස්ට් එකක් තියෙනවා නම් C එක දාන්න පුළුවන්. ටෝටල් එක 315 කියන කොටුවට අපි ගන්නවා ලක්ෂ 22ම තමයි හම්බ වෙන්නේ. පාර්ට්නර්ෂිප් එක තනි පුද්ගල සහ ට්‍රස්ට් එක තුන එකතුව මේක අපි 30 කේජ් එකේ මේන් රිටර්න් එකේ 30 කේජ් එකේ දානවා. මේන් රිටර්න් එකේ 30 කේජ් එක තියෙන ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් ෂෙඩියුල් 3 එකෙන් එනවා ලක්ෂ 22ක්. ඔයාලට පේනවා ඇති. ඔන්න ඔය ආකාරයට අපි ඒක දානවා. ඊට පස්සේ මෙතන තියෙනවා රිලීෆ් එක. රෙන්ට් ඉන්කම් එකක් තියෙනවනේ 125ක රිලීෆ් එකක් ගන්න පුළුවන්. තිබුණොත් පමණක් ඒ රිලීෆ් එක මෙතන දක්වන්න. දක්වලා 60 කියන කේජ් එකට දාන්න ඕනේ. ඊට පස්සේ exempt amount එකක් තියෙනවා නම් මෙතන සඳහන් කරලා 210 කියන කේජ් එකට දාන්න ඕනේ මේන් රිටර්න් එකේ. එතකොට මෙතන exempt income කියන එක business employment සහ investment කියන තුනේම එකතුව තමයි මෙතන සම්බන්ධ වෙන්නේ 210 කියන කේජ් එකට. ඔන්න ඔය ආකාරයට ෂෙඩියුල් 3 එක සම්පූර්ණ කරලා පස්සේ අපිට පුළුවන් ෂෙඩියුල් 4 එකට ඇවිල්ලා අද ඉන්කම් මොන හරි තියෙනවා නම් ෂෙඩියුල් 4 එකේ සටහන් කරන්න. එතකොට ඒක කේජ් 40ට අපි දානවා අද ඉන්කම් යටතේ මේන් රිටර්න් එකේ තිබුණොත් විතරක්. එතකොට මේ ඔක්කොගෙම එකතුව ටෝටල් ඇසෙසබල් ඉන්කම් එක ලක්ෂ 87ක් කියලා අපිට ලැබෙනවා. ඊට පස්සේ ෂෙඩියුල් 5 එකට 5 එකේ තියෙන්නේ qualifying payment and expenditure relief. එතකොට 2017 ඇක්ට් එක සහ 2006 ඇක්ට් එක අනුව මොනවද තියෙන qualifying payment කියලා මෙතන තියෙනවා. එතකොට පළවෙනි එක approach charity එකකට තුනෙන් එකක් taxable income එකෙන් හෝ 75000 යන දෙකෙන් අඩු වගේට හෝ ගෙව් වටිනාකම කියන එක අඩු වගේ දාන්න පුළුවන්. ඒතර ඕගොල්ලෝ ඒක දන්නවා. ඊට පස්සේ ගවර්න්මන්ට් එකට මොකක් හරි ඩොනේෂන් එකක් කරලා තියෙනවා නම් ඒ වගේම ස්පෙસિෆික් ඉන්ස්ටිටියුෂන් ගවර්න්මන්ට් එකේ තියෙනවා නිශ්චිත ආයතන. ඒවට කරලා තියෙනවා නම් ඒක 100% අඩු කරන්න පුළුවන් අදාළ taxේරු වර්ෂයේදී ඉදිරියට ගෙනියන්න බෑ. එතකොට ලක්ෂයක් මෙයා පරිත්‍යාග කරලා තියෙනවා අපේක්ෂා රෝහලට. එතකොට ඒ ලක්ෂය ගවර්න්මන්ට් එකට කරපු පරිත්‍යාගයක්. එතකොට ඒක අපිට 100%ක් අඩු කරන්න පුළුවන් මෙන්න මේ කේජ් එකේ දාලා. ඔයාලට පේනවා ඇති මෙතන දාලා තිනවා. එතකොට ඒ total qualifying payment එක 504 කියන කේජ් එකට අපි ගන්නවා.
ලක්ෂය. ඊට පස්සේ මෙතන දාන්න පුළුවන් පැරණි පනත අනුව ඉතිරි වෙලා තියෙන ක්වොලිෆයින් පේමන්ට් තියෙනවා නම් ඒ දෙකේම එකතුව 510 කේජ් එකට අපි ගන්නවා පැරණි පනත සහ නව පනත අනුව තියෙන ක්වොලිෆයින් පේමන්ට් ලක්ෂය. ඒක 100 කියන කේජ් එකේ මේන් රිටර්න් එකේ 100 කියන කේජ් එකේ අපි එන්ටර් කරනවා. එතකොට මේ තියෙන්නේ 100 කියන කේජ් එක ක්වොලිෆයින් පේමන්ට් ෂෙඩියුල් 5 එකෙන් එන ලක්ෂය තමයි මෙතන අපි එන්ටර් කරන්නේ. ඉන් අනතුරු අපි යන්න ඕනේ ෂෙඩියුල් 5 එකේ තියෙන අලුත් කොටස 5C එක එක්ස්පෙන්ඩිචර් රිලීෆ් එක. එතකොට මේ යටතේ රිලීෆ් පහක් තියෙනවා. ඔයාලට පේනවා ඇති හෙල්ත් එක්ස්පෙන්සස්, ඊට පස්සේ අධ්‍යාපන වියදම් තමාගේ සහ දරුවන්ගේ, ඊට පස්සේ හවුසින් ලෝන් එකට ගෙවන ඉන්ට්‍රෙස්ට් එක, ඊට පස්සේ පෙන්ෂන් ස්කීම් එකකට ගෙවන දායක මුදල්, ඒ වගේම ෂෙයාර්ස් මිලදී ගන්න, ට්‍රෙෂරි බිල්, බොන්ඩ්ස් මිලදී ගන්න ගෙවන මුදල්. එතකොට මේක උපරිමය වසරකට ලක්ෂ 12ක් තමයි අඩු කරන්න පුළුවන්. ඒ ලක්ෂ 12 සීමාවට යටත් අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ පුද්ගලයා 2,75,000ක් වියදම් කරලා තිනවා තමන්ගේ සෞඛ්‍ය රක්ෂණයට. ඊට පස්සේ ලක්ෂ 6ක් ෂෙයාර්ස් මිලදී ගන්නත්, ලක්ෂ 5ක් දරුවන්ගේ ස්කූල් ෆීස් වලටත් වියදම් කරලා තිනවා. ඉතින් ඒ ටික තමයි මෙතන දාලා තින්නේ. ඔයාලට පේනවා ඇති 13,75,000ක් තමයි සම්පූර්ණ එකතුව. නමුත් ලක්ෂ 12ක් තමයි අඩු කරන්න පුළුවන්. ඒ නිසා අපි ලක්ෂ 12 අඩු කරනවා. එතකොට ඒකේ එකතුව 70 කියන මේන් රිටර්න් එකේ කේජ් එකට අපි එන්ටර් කරනවා එක්ස්පෙන්ඩිචර් රිලීෆ් එක. ඔයාලට පේන්නේ නැති ලක්ෂ 12. ඊට පස්සේ අපි එනවා 6 වෙනි ෂෙඩියුල් එකට withholding on final withholding payment. එතකොට මේ දැන් final withholding payment කියලා තියෙන්නේ කිහිපයයි. ජෙම් ඇන්ඩ් ජුවලරි එකෙන් පවත්වන ඔක්ෂන් එකදී ලැබෙන මුදල් මත ගෙවන්න වෙන ඒවා, ඒ වගේම බැටිං ගේම්බ්ලින් ලොටරි විනිංස් වගේ දේවල් වලින් එනවා. ඒවා තමයි ෆයිනල් වෙන්නේ. කලින් ෆයිනල් විත්හෝල්ඩින් ගොනක් තිබුණා. නමුත් නව සංශෝධනය අනුව ඒවා ඉවත් වුණා. ඒතර ෆයිනල් විත්හෝල්ඩින් කොහොම හරි ඔයාලට හම්බුනොත් ඒ කියන දේවල් මත ඒවයි විස්තර දාන්න තමයි මේක තියෙන්නේ. මගේ කලින් වීඩියෝ එකේදී 19 20 සහ 18 19 ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් රිටර්න් එක සබ්මිට් කරන වීඩියෝ ඔයගොල්ලෝ බලන්න. මම ලින්ක් එක පල්ලෙහා දාන්න. ඒවැය තියෙන මෙන්න මේ උපලේඛන කොහොමද සම්පූර්ණ කරන්න කියලා. ඒතර මේකේ 6 එකේ තියෙනවා ෆයිනල් විත්හෝල්ඩින් ඩිඩක්ට් කරපුවා. ඊට පස්සේ 6B එකේ තියෙනවා ෆේල් ටු ඩිඩක්ට්. ඒ කියන්නේ ඒජන්ට් ඩිඩක්ට් කරන්න අසමර්ථ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ ටික එකතු අපිට ෂෙඩියුල් 8 එකට දාන්න පුළුවන්. මෙතන 614 කේජ් එකේ එන එකතුව. ඒවා තිබුණොත් විතරක් තමයි ඒක අදාළ වෙන්නේ. ෂෙඩියුල් 7 එකට ආවොත් ඒකේ තියෙනවා AIT නැත්නම් ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් ගෙවපුවා. එතකොට අපිට බැංකුවක ස්ථාවර තැන්පතුවක් දාලා තියෙනවා නම් අපිට ඒකට අපේ ටැක්ස් එකක් ගෙවන්න ලයබල් වෙනවා නම් මිලියන් 3ට වැඩි නම් අපිට දෙන්න පුළුවන් බැංකුවට කන්සෙන්ට් එකක් අපෙන් ටැක්ස් ඩිඩක්ට් කරන්න කියලා ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් එකක් විදියට. එතකොට එහෙම කරලා බැංකුවෙන් කපලා තියෙනවා නම් හරි නැත්නම් වෙනත් දෙයකට අඩු කරලා තියෙනවා නම් හරි ඩිවිඩන්ඩ් ලබා දෙනවා අදාළ සමාගමෙන් අඩු කරලා තියෙනවා නම් අපිට පුළුවන් ඒකට සර්ටිෆිකේට් එකක් දීලා තියෙනවා නම් ඒකේ විස්තර මෙතන දාන්න ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් එකක් විදියට. ඒතකොට මේ ෂෙඩියුල් එකත් 18 19 19 20 තනි පුද්ගල ආදායම් වාර්තාව පුරවන වීඩියෝ මම කරලා තිනවා. ඔයගොල්ලෝ ඒක බලන්න. එතකොට ඒක පුරව ගැනීම හැකියාවක් තියෙනවා. කිසිදු වෙනසක් නැහැ. එතකොට ඒවම තමයි මේ නම් වෙනස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ෂෙඩියුල් 7B යටතේ තියෙනවා fail to deduct. ඒ withholding agent අඩු කරන්න අසමර්ථ වෙලා තියෙනවා නම් කොටසක් මෙතන අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ ෂෙඩියුල් 7C එක AIT from partnership. ඒතර partnership එකකට advance income tax එකක් නැත්නම් rent එකක් අපි හිතමු partnership එක rent income එකක් හම්බෙලා තිනවා AIT අඩු කරලා. එතකොට ඒකේ share එක හම්බෙලා තියෙන හවුල්කරුට මෙතන දාන්න පුළුවන්. අදාළ පරිදි advance income tax එකක් තියෙනවා නම් partnership එකට. එතකොට මේ විදිහට තමයි ෂෙඩියුල් 7 එකේ ABC කියන කොටස් තුන සම්පූර්ණ වෙන්නේ. ඔන්න ඔය ආකාරයට ඔයගොල්ලෝ ෂෙඩියුල් 7 එක සම්පූර්ණ කරගැනීම හැකියාවක් තියෙනවා. ඉන්න අනතුරු අපි එන්නේ ෂෙඩියුල් 8 එකට. ෂෙඩියුල් 8 කියන්නේ ටැක්ස් කැල්කියුලේෂන් එක. එතකොට මේකෙන් තමයි අපේ ටැක්ස් එක අපි හදාගන්නේ. එතකොට ඔයාලට මෙතන පේනවා ඇති මෙතන කේජ් 120 මේන් රිටර්න් එක 120 ආගිය මෙතන එන්ටර් කරන්න ඕනේ. එතකොට මේ තියෙන මේන් රිටර්න් එකේ කේජ් 120 ටැක්සබල් ඉන්කම් එක ලක්ෂ 44යි. එතකොට මේ ලක්ෂ 44 අපි ගත්තේ මෙතන එක්ස්පෙන්ඩිචර් රිලීෆ් එකයි. ඊට පස්සේ රෙන්ට් ඉන්කම් එකේ තියෙනවා නම් ඒ රිලීෆ් එක, ඒ වගේම පර්සනල් රිලීෆ් එකක් තියෙනවා නම් ඒවා කියන්නේ ටෝටල් රිලීෆ් ටික අඩු කරලා ඒ වගේ ක්වොලිෆයින් පේමන්ට් ටික අඩු කරලා අපි ලබා ගත්තේ. ඒ කියන්නේ ඇසෙසබල් ඉන්කම් එකෙන් රිලීෆ් ටික සහ ක්වොලිෆයින් පේමන්ට් නැත්නම් ඩිඩක්ෂන් ටික අඩු කරලා අපි ලබා ගන්නවා ටැක්සබල් ඉන්කම් එක. ඒතකොට ලක්ෂ 44ක් තමයි අපේ ටැක්සබල් ඉන්කම් එක වෙන්නේ. එතකොට ලක්ෂ 87න් අදාළ ඩිඩක්ෂන් ටික අඩු කරාම ලක්ෂ 43ක් අඩු කරාම අපේ 44 ලක්ෂ තමයි 120 කේජ් එකට ආවේ. ඒක අපි මෙතන එන්ටර් කරගන්නවා 801 කේජ් එකේ. එතකොට මේ ටෝටල් ටැක්සබල් ඉන්කම් එක අපි බෙදලා දෙනවා එක එක උපකාණ්ඩ යටතේ. එතකොට ඒ යටතේ ටර්මිනල් බෙනිෆිට් වලට කොටසක් ආවොත් අපි ටර්මිනල් බෙනිෆිට් වල කොටස මෙතන දාලා
ඒක යටතේ ස්පෙෂල් රේට් එකටයි නෝමල් රේට් එකටයි අදාළ වෙන ආදායම මෙතන දාලා ඒකට අදාළ ටැක්ස් රේට් එක මෙතන ඇප්ලයි කරන්න පුළුවන්. මේක සම්බන්ධව මම වීඩියෝ ඕන තරම් කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න මම ලින්ක් එක පල්ලෙහා දාන්නම්. මගේ වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න. ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් ඇසෙට් එකක් රියලයිස් වෙලා තියෙනවනම් කැපිටල් ගේන් එක අපි ගෙවන්න ඕනේ තනි පුද්ගලයෙක් විදියට හෝ හවුල් ව්‍යාපාරයක් විදියට තියෙනවනම් ඒ දෙක මෙතන දාන්න පුළුවන් 806 සහ 7. ඒකට අදාළ රේට් එක 110න් වැඩි කරලා මෙතන දාන්න පුළුවන් තියෙනවනම් විතරක්. ඒතර කැපිටල් ගේන් ටැක්ස් එක සම්බන්ධ වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ලින්ක් එක පල්ලෙහා දාන්න ඕගොල්ලෝ ඒක බලන්න. ඊට පස්සේ ලිකර් බිස්නස් එකක් සම්බන්ධව තියෙනවනේ ඒක ඉන්කම් එක මෙතන දාලා 140 රේට් එක මෙතන දාන්න ඕනේ. ඊට පස්සේ ප්‍රොග්‍රෙසිව් රේට් එකට අදාළ ඉන්කම් එක මෙතන දාන්න ඕනේ 809 කේජ් එකේ. එතකොට ලක්ෂ 44ම ප්‍රොග්‍රෙසිව් රේට් එකට තමයි අදාළ වෙන්නේ. ඒක මෙතන දාලා ඒකට ටැක්ස් එක මෙතන හදලා තියෙනවා 3,48,000ක් කියලා. එතකොට මේ ලක්ෂ 44 ටැක්ස් එක හදපු හැටි මේ උදාහරණේ තියෙනවා. මුල් ලක්ෂ 30ට 106ක් 1,80,000ක් ඉතිරි ලක්ෂ 14ට 112ක් 1,68,000ක් 3,48,000 තමයි ටැක්ස් එක. ඒතොර ඒක තමයි මෙතන මේ ඉස්සරහා දාලා තියෙන්නේ. ඒතොර ටෝටල් එක අපි 810 කේජ් එකට ගන්නවා. ඒතොර 3,48,000 අපි එන්ටර් කරනවා මේන් රිටර්න් එක 150 කියන කේජ් එකට ටැක්ස් ක්‍රෙඩිට් එක. ඒතොර මේ තියෙන 150 ටැක්ස් ක්‍රෙඩිට් එක බැලන්ස් ටැක්සබල් ඉන්කම් එක ෂෙඩියුල් 8 එකකින් එන එක 3,48,000. ඊට පස්සේ අපි ෂෙඩියුල් 9 එකට එනවා. ෂෙඩියුල් 9 කියන්නේ ටැක්ස් ක්‍රෙඩිට් එක. ඒතොර මේ ෂෙඩියුල් 9 එක පුරවන්න කලින් මේකේ අනු කොටස් තියෙනවා. 9A ඉකොනොමික් සර්විස් චාර්ජ් ඔයාලට තියෙනවා නම් මෙතන එන්ටර් කරන්න පුළුවන්. ඉකොනොමික් සර්විස් චාර්ජ් උත් දැන් අහෝසි වෙලා තියෙන්නේ. ඒක නිසා මේක තියෙනවා නම් විතර ඔයාලට එන්ටර් කරන්න ඕනේ. ඉදිරියට යන්නේ නැහැ බොහෝ දුරට. ඉවර වෙනවා මේ අවුරුද්දෙන්. එතකොට මෙතන ඔයාලට දාන්න පුළුවන් තියෙනවා නම් ESC ක්‍රෙඩිට් එකක් තියෙනවා නම් දැමීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ෂෙඩියුල් 9B එකේ තියෙනවා පාර්ට්නර්ෂිප් එකක් තියෙනවා නම් ඒකේ ෂෙයාර් එකක් තියෙනවා නම් පාර්ට්නර්ෂිප් ටැක්ස් ක්‍රෙඩිට් එකක් තියෙනවා නම් මෙතන එන්ටර් කරන්න පුළුවන් මේ ටේබල් එකේ 9B එකේ. ඊට පස්සේ ෂෙඩියුල් 9C එකේ තියෙනවා අපේ ඉන්ස්ටෝල්මන්ට් ගෙවන ඒවා. ඒ කියන්නේ අපි වාරික වශයෙන් අපි ස්වතක්සේරු බදු ගෙවන ඒවා සහ ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් එකක් විදිහට අපි ගෙවන වාරික ගෙවීම් තියෙනවා නම් අපිට දාන්න පුළුවන්. ඒතර මේ ගානේ අපිට දීලා තියෙනවා 80000 බැගින් එයා වාරික ගෙව්වා කියලා. මේ ගානේ සඳහන් කරලා තිනවා පළවෙනි උදාහරණේ. ඒක තමයි මේ එන්ටර් කරලා තින්නේ 80000 බැගින්. මම ඔයාලට පෙන්නන්නම්. අමතක නම් දැන් මෙතන තියෙනවා 80000 බැගින් හැම ක්වාටර් එකෙම ගෙව්වා කියලා. ඒතකොට ගෙවපු දවසත් එක්ක මෙතන දාන්න ඕනේ. දැන් මෙතන දවස් ටික මම දාලා නැහැ. ඔයගොල්ලෝ ගෙවපු දවස අනිවාර්යෙන් දාගන්න වාරික ගෙවීම් වල. ඊට පස්සේ ඒකේ ටෝටල් එක මෙතනට ගන්නවා අපි 932 කේජ් එකට 3,20,000යි. AIT ගෙවලා තියෙනවා ඒකත් ගන්නවා. ඒ දෙකේම එකතුව 934 කේජ් එක දාන 3,20,000. ඊට පස්සේ මේක අපි එන්ටර් කරනවා 911 කේජ් එකට ෂෙඩියුල් 9 එකේ 911 කේජ් එකට. ඒතර මේ තියන්නේ 911 කේජ් එක ෂෙඩියුල් 9 එකේ. ඒක අපි එන්ටර් කරලා තියෙන ඊට පස්සේ ෆොරින් ටැක්ස් ක්‍රෙඩිට් එක ESC එක ඊට පස්සේ ඇපිට් එක එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට අදාළව ප්‍රයිමරි එකටයි සෙකන්ඩරි එකටයි මෙතන දාගන්න පුළුවන්. ඒ T10 ෆෝම්ස් අමුණන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ වගේම ටර්මිනල් බෙනිෆිට් තියෙනවා නම් ඒක දාන්න ඕනේ. T13 එක අමුණන්න ඕනේ. ඊට පස්සේ AIT පාර්ට්නර්ෂිප් එකට අදාළ වෙනවනේ. ඊට පාර්ට්නර්ෂිප් ටැක්ස් එකක් තියෙනවා නම් ඒක ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් එකක් තියෙනවා නම් ඒක කැපිටල් ගේන් එකක් තියෙනවා නම් ඒක ගෙවපු ටැක්ස් එක. ඒතර 3,20,000 විතරයි මෙතන තියෙන්නේ. ඒක 912 කේජ් එකට අරගෙන ටෝටල් එක අපි 180 කේජ් එකට මේන් රිටර්න් එකේ 180 කේජ් එකට අපි එන්ටර් කරනවා. මෙතන තියෙනවා ටැක්ස් ක්‍රෙඩිට් කියලා ෂෙඩියුල් 9 එකෙන් 180 කේජ් එකේ 3,20,000. එතකොට මේ බැලන්ස් ටැක්ස් පේබල් එකක් 28000ක් ඇවිල්ලා තියෙනවා. 3,48,000න් 3,20,000ක් අඩු කරලා. එතකොට 3,48,000ක් තමයි ග්‍රොස් ටැක්ස් එක. 3,20,000ක් ගෙවලා තියෙනවා ටැක්ස් ඇඩ්වාන්ස් පේමන්ට් විදියට. එතකොට 28000ක බැලන්ස් පේමන්ට් එකක් තියෙනවා. එතකොට ඒක තමයි අපි මේන් රිටර්න් එකේ 28000ක් කියලා පෙන්වුවේ. එතකොට ෂෙඩියුල් 10 එක මම ඔයාලට හදන හැටි කියලා දීලා තින්නේ දැන්ටමත්. එහෙනම් මං හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති ෂෙඩියුල් ටික කොහොමද නිවැරදිව සම්පූර්ණ කරලා මේන් රිටර්න් එකත් සම්බන්ධ කරගන්නේ කියලා. එතකොට මේ තියෙන වත්කම් බැරකම් ප්‍රකාශය. එතකොට මේකේ තියෙනවා 2021 මාර්තු 31ට අපගේ වත්කම් මොනවද කියන එක දක්වන්න. ඒ වගේම 2021 මාර්තු 31 අපේ වගකීම් අපිට ගෙවන්න තියෙන වගකීම් මොනවද කියලා දක්වන්න තියෙනවා. ඔයාලට මේක පේනවද දැන්? එතකොට මේක 18 19 මම කරපු IIT රිටර්න් එක සබ්මිට් කරන වීඩියෝ එකේදී මම කියලා දුන්නා පැහැදිලිව. ඔයාලා ඒක බලන්න ලින්ක් එක මම පල්ලෙහාන් දාන්න. එතකොට ඒක පුරවන හැටි බලා ගන්න පුළුවන්. එතකොට අපි මේන් රිටර්න් එකට ආපහු සැරයක් ආවොත් ඒකේ සෙක්ෂන් 2 එකට අපි යමු. සෙක්ෂන් 2 එකේ තියෙන මේ රිටර්න් එක වෙන කෙනෙක් පිරෙව්වොත් yes කියලා දාන්න ඕනේ. එතකොට part A B දෙකම පුරවන්න ඕනේ. එතකොට part B එක කොහොමත් අපි සම්පූර්ණ කරන්න ඕනේ. ඒක අදාළ ටැක්ස් පේයර්ගේ කොටස මෙතන no කියලා මම දීලා තිනවා. no කියලා දුන්නොත් B කොටස විතරයි සම්පූර්ණ කරන්න ඕනේ. ඒ කම්පල්සරි. A කියලා yes කියලා දුන්නොත් A සහ B කියන කොටස් දෙකම සම්පූර්ණ කරන්න ඕනේ අදාළ පුද්ගලයන් දෙදෙනා.
ඊට පස්සේ මේකේ part E එකේ අපි හදපු ෂෙඩියුල් මොනවද කියලා ටික් කරන්න ඕනේ. මම 1 2 3 5 8 9 10 මේ ෂෙඩියුල් ටික මම පිරෙව්වා. ඒතර පුරවපු ෂෙඩියුල් මොනවද කියලා තමයි මෙතන ටික් කරන්න තියෙන්නේ හරියක් දාලා. ඒ වගේම මෙතන රෙසිඩන්ට්ද නන් රෙසිඩන්ට්ද කියලා අපි ටික් එකක් දාන්න ඕනේ. අදාළ පුද්ගලයා කවුද කියලා. එහෙනම් මං හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති හොඳට කොහොමද 20 21 වර්ෂයේ තනි පුද්ගල ආදායම් වාර්තාව නිවැරදිව සම්පූර්ණ කරන්න කියලා. මගේ අනිත් වීඩියෝත් බලන්න. මම මුලදී කිව්වා වගේ මේ වගේම කාට හරි අපගේ සේවාව ලබා ගන්න ඕන නම් මාව අමතන්න. ටෙලිෆෝන් නම්බර එක තියෙනවා. ඔයාලට අපේ සේවාව හොඳට අපි ලබා දෙනවා. ඒ වගේම කියන්න කැමති සබස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලේ රතු පාට සබස්ක්‍රයිබ් බටන් එක ඔබන්න. වැදගත් මේ වගේ වීඩියෝ ගින් නැවත හමු වෙනතුරු අදට සමුගන්නම්. ඔබට ජය.